ඔබ අප නොදුටු සිංහල ගැමි සංස්කෘතියේ අපූර්වත්වයන් මනා කොට සොයා ඒ පිළිබඳව අප වෙත ඉදිරිපත් කරන්නට යෙදුණු මෙහි කර්තෘවරයාණන් වන ඩී.පී. වික්‍රමසිංහයන්ට අපගේ හද පිරිප්‍රණාමය පුද කර සිටිමු. එන්න අප සමග කියවමු මෙසේ. මග දිගට ජන කතා 27 වන දිගහැරුම නරේන්ද්‍ර සිංහ රජු සහ සංඝරාජ හිමියෝ සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ හා උන්නතිය සඳහා ආත්ම පරිත්‍යාගයෙන් ක්‍රියා කළ උතුමන් ජනිත වූ වංශවත් කුල පරම්පරාවන්ගෙන් නොසිස් වූ සරුසාර කෙත්වතු හා මනා දේශගුණයෙන් යුත් වූ ග්‍රාමවරයෙකි තුම්පනේ වැලවිට මහනුවරින් වයමු දෙස තුම්පනේ පළාත පිහිටියේය. මහනුවර සිට කුරුණෑගලට විහිදෙන මහපාර තුම්පනේ මැදින් වැටී තිබේ. ගලගෙදර තුම්පනේ ප්‍රදේශයේ පිහිටි විශාල නියම් ගමයි. වැලිවිට ගලගෙදරට නොදුරින් නිරිත දිසට පුහුරුව පිහිටියේය. සෙන්කඩගලපුර රජ කළ සිංහල රාජාවලිහි අන්තිමයා වූ නරේන්ද්‍ර සිංහ රජුගේ කාලයෙහි එක් දිනක් සන්ධ්‍යාවෙහි වැලිවිට ග්‍රාමවලයෙහි කුල ගෙදරකට පැමිණි අමුත්තෙක් විය. ඔහු වනාහි දඹදිවින් මෙලකට පැමිණ උඩරට ගමක් පාසා නක්ෂත්‍රයෙහි හා යන්ත්‍ර මන්ත්‍ර ක්‍රියා කරමින් ඇවිදින බ්‍රාහ්මණයෙකි. නක්ෂත්‍රයෙහි හා යන්ත්‍ර මන්ත්‍ර ක්‍රියාවෙහිද ශාස්ත්‍ර කියමෙහිද මනා පටුත්වයක් ඇති මේ බ්‍රාහ්මණයාගේ අනාගත කියමන් බොහෝමයක් ඒ කිව් පරිදිම ඉෂ්ට විය. පළමු කතාවක සඳහන් මයිල බමුණු මුග්ධ කරන පාෂාණ සොයමින් ඇවිදිනා තර යන්ත්‍ර මන්ත්‍ර හා වෛද්‍ය කර්ම කලාසේම මොහුද එක්තරා ස්ථානයක් ඇති අනර්ග වස්තු සම්භාරයෙන් පිරුණ නිධානයක් සොයා යන අතරේ දිවි පෙවත සඳහා මෙසේ යන්ත්‍ර මන්ත්‍ර නක්ෂත්‍ර විදි කරමින් ඇවිත්තේය. පළමුකී තුම්පනේ වැලිවිට කුල ගෙදරට සන්ධ්‍යා කාලයේ ඔහු පැමිණියේ රාත්‍රී නවාතැන් සඳහාය. ගිහිමියාගේ අවසරයේ පරිදි එහි මඩුගේ නතර වූ ඔහු ආහාරයේ සියතින්ම පිස අනුභව කොට ගිහිමියා සපයා දුන් සයනයක නිදාගත්තේය. එදත් අතත් කවදත් සිංහලයෝ ආගන්තුක සත්කාරයේ දක්ෂයෝය. බ්‍රාහ්මණයාට නවාතැන් දීම පමණක් නොව ආහාරයද සැපයීමට ගිහිමියා සූදානම් වූ නමුත් තමාගේ ප්‍රතිපත්තිය සියතින් පිසු ආහාරම ගැනීම බව බ්‍රාහ්මණයා ගිහිමියාගේ ආහාරයේ ගෞරව සහිත ප්‍රතික්ෂේප කළේය. සයනයේ වෙතට සිටි බ්‍රාහ්මණයාට ඒ අසලම පිහිටි දුප්පත් කුලකයක බේත් කරන ශබ්දයක් ඇසුනේය. ඒ කුමක්දැයි සෝදිසි කළ ඔහුට එම ගෙදර කුල කාන්තාව දරුලාභයක් වූ බව දැනගන්නට ලැබුණේය. ඔහු වහාම මඩුගේන් පිටත්ව එළියට ගොස් අහසේ නැකත්තරු පරීක්ෂා කොට ගැන බලා අසල සිටියවුන්ට කතා කොට මේ උපන් කුමාරයා ලංකාවේ රජවන බව ප්‍රකාශ කළේය. බ්‍රාහ්මණයාගේ මේ ප්‍රකාශය පසුදින එළිවන විට මුළු වැලිපිට ගමේම පතල විය. ඈඹා මහත්තයෝ මැද ගෙදර නගාට ඊයර ලැබුණු දරුවා ලංකාවේ රජ වෙනවා කියන්නේ හැබෑද? උදේ වතුර ගෙන යාම සඳහා ලිඳ ළඟට පැමිණි රන් එතනා ඩිංගිරි එතනාගෙන් ඇසුවාය. මහත්තයෝ යනු උඩරට කාන්තාවන් තම නෑනාට ආමන්ත්‍රණය කරන වචනයකි. අනේ මම දන්නේ නෑ. වින්නම කම කළ ගරු උදේ පාන්දර ගෙදරන ගමන් ඔහොම දෙයක් කී බව අපේ අම්මන්ට ගෙදරදි කියන මටත් ඇහුණා. හැබැයි බොරු කවුද දන්නේ? යයි ඩිංගිරි එතනා පැවසුවාය. අම්මන්ඩි යනු උඩරැටියන් මාමණ්ඩියට කියන වචනයකි. අපේ අම්මණ්ඩි යනුවෙන් විවහාර කරන්නේ තම ස්ත්‍රියගේ හෝ තම පුරුෂයාගේ පියාටයි. ලිඳර නැමෙමින් වතුර කලයේගෙන උකුලේ තබාගත් සිරිමල් එතනා ඒක ඇත්ත. උඩරට ගෙදර නවාතැන් ගෙන සිටි බ්‍රාහ්මණයෙක්ලු ඒ ශාස්ත්‍රය කිව්වේ. ඒ බ්‍රාහ්මණයා කියනවා ශාස්ත්‍ර කියන්ට හරිම දක්ෂයි කියලා. අනේ හොඳා. අපේ ගමනේත් රජු කැතිවුවොත් කොයිතරම් හොඳද? පැවසුවාය. ඒක නම් මෙහෙම තමයි. ඒ වුණත් අද වේල කාණ්ඩ නැති මැද ගෙදර මුතු බිසෝ කෙනෙක් කියලා මාලිගාවේ උඩමහල් තලේ ඉන්න හැටි තමයි බලන්න බැරි. එතකොට අපේ ඒකෙදි වැඩකාරී වෙනව නොවේද? ඊර්ෂ්‍යාවෙන් බරිත පුරන්න එතනා කීවාය. මේ අන්දමින් ගමේ අම්බලමේත් පැන්තොටේත් කයිපොලේත් වෙනත් ස්ථානයන්හිත්
කතා සල්ලාපේ වූයේ මේ ගැනය. අනුක්‍රමයෙන් අවට ගම්වලත් මුළු තුම්පනේ ප්‍රදේශයේත් අවට ප්‍රදේශවලත් මේ ප්‍රවෘත්තිය පැතිර ගියේය. මේ ආරංචි දැනගත් තුම්පනේ රටේ රාළ මහනුවර රජවාසලට දුව ගොස් නරේන්ද්‍ර සිංහ රජුට මේ බව සැලකර සිටියේය. ඒ ඇසූ නරේන්ද්‍ර සිංහ රජු තැතිගත්තේය. ගොවි කුලකයක උපන් මොහු රජකමක් කෙසේ හිමි විය හැකිද? කෙසේ වුවත් මා මේ ගැන පරීක්ෂාකාරී විය යුතුයි. සිතුරු රජතුමා එම දරුවා ගැන පරීක්ෂාවෙන් සිටම චර පුරුෂයෙකු යොදවනසේ රටේ රාළට නියම කළේය. දුප්පත් සිටි පවුල දරුවා උපන් දින සිට ක්‍රමයෙන් පොහොසත් බවට පැමිණියේය. ඔවුන්ගේ ගොවිතැන් සරු බවට පත්විය. බලාපොරොත්තු රහිත ධනලාභයන් අහම්බෙන් ඔවුන් වෙත ගලා එන්නට විය. දරුවාට අවශ්‍ය සියලු සැප පහසුකම් සැලැස්වීමට මේ නිසා ඔවුන්ට හැකි විය. අනාගත බලාපොරොත්තුෙන් උද්දාම වූ මාපිය දෙදෙනා දරුවා ඉතා ආරක්ෂා සහිතව පෝෂණය කළෝය. කායික පීඩාවන්ගෙන් තොරව පුරපස සඳමෙන් බඩන දරුවා 5 අවුරුදු වයස සම්ප්‍රාප්ත විය. එකල මාපිය දෙදෙනා තම දරුවා අක්ෂරාභ්‍යාසය සඳහා වැලිවිට පන්සලේ හාමුදුරුවන් වෙතට පත් කළෝය. ස්වස්ති සිද්ධම් අයනු ආයනු කියා සුබ මොහොතින් අක්ෂරාභ්‍යාසය පටන්ගත් මේ බුද්ධිමත් දරුවා හෝඩිය කියා අනතුරුව කිය යුතු පොත්ද නාමාශ්‍ර ශතකය, ප්‍රත්‍යක්ෂ ශතකය, අනුරුද්ධ ශතකය ආදී ශතක පොත්ද කියවා ඉක්මනින් ඉගෙන ගත්තේය. දරුවාගේ බුද්ධි බල මහිමය ගැන ගුරු හාමුදුරුව පුදුමයට පත් වූහ. ආදි කාලයේහි එකශ්‍රද පුත්කලයන් සිටි බව අසා ඇති ගුරු හාමුදුරුවන්ට දැන් කාලයේහිද එවැනි පුත්කලයන් ඇතිවන බව මේ දරුවා නිසාම අවබෝධ විය. ඉගෙන ගැනීමේ දක්ෂ බව පමණක් නොව නිහතමානී ගතගුණ වලින්ද මේ දරුවා ගුරු හාමුදුරුවන්ගෙන් සිත සතුටු කර වූවේය. ඒ සියල්ලන්ටම වඩා ආගම භක්තියෙන් මේ ලපටි කුල දරුවා ආඩ්‍ය විය. කුඩා කල සිටම ශ්‍රමණ ජීවිතයේ ඔහු ඇලුම් කළේය. එබැවින් ඔහු දෙමාපියන්ගේ කැමැත්ත ඉතා අමාරුවෙන් ලබාගෙන ශ්‍රමණ භූමියට ඇතුළත් විය. සිය පුතා අනාගතයේදී ලංකාවේ රජ වී සිංහාසනාරූඪව ඉඳීම දැක ගැනීමේ ආශාවෙන් පෙරුණ දෙමාපියෝ පුතුගේ මහාන වීම ගැන මුලදී තදින් විරුද්ධ වූහ. නමුත් නරේන්ද්‍ර සිංහ රජු දරුවා කෙරෙහි වෛර බැඳ ඔහු පිටුදැකීමට සැරසෙන බව ආරංචියෙන් දැනගත් ඔහු පුතුගේ ජීවිතාරක්ෂාව සඳහා ශ්‍රමණ භූමියට ඇතුළත් වීමට පසුව කැමැත්ත දුන්නෝය. ශ්‍රමණ භූමියෙන් ජීවිතාරක්ෂාව ලබාගෙන පසුව තම පුතා ලංකාවේ රජ විය යයි ඔහු විශ්වාස කළෝය. මහාන බවට පැමිණි මේ දරුවා සරණංකර සාමණේර නමින් ප්‍රසිද්ධ විය. එකර ලක්දිව එකද උපසම්පදා භික්ෂු නමක්වත් නොවූහ. ගණින්නාන්සීලා නමින් සිටි සාමණේර භික්ෂුවහුද ශීලාදී සංවරයන්ගෙන් තොරව ගිහි කම්යදී සිටියෝය. සමහරු අමුදරුවන් රක්ෂා කළහ. තවත් සමහරු වෙදකම්, නැකත් කීම් හා යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වල යෙදුණෝය. විහාරස්ථානවල බිහිවිය. විහාරස්ථානවල තේවාවන් හා වත්පිළිවෙත් පවත්වන භික්ෂූන් සිටියේ ඉතා ස්වල්ප වශයෙනි. මරණයකදී මතක වස්ත්‍රයක් පිළිගෙන ආගමික මෙහි ඉෂ්ට කිරීමට හැකියාවක් ඇති භික්ෂූහු පවා ඉතා විරල වූහ. මේ අන්දමින් බෞද්ධාගම ඉතා ප්‍රපාතයකට ඇද වැටී තිබියදී ශ්‍රමණ භූමියට ඇතුළත් වූ වැලිපිට සාමණේර හිමියෝ බුද්ධාගමේ පුනර්ජීවය සඳහා ආත්ම පරිත්‍යාගයෙන් ක්‍රියා කිරීමට අධිෂ්ඨාන කරගත්තෝය. උන්වහන්සේ පළමුව තමා ලබාගත් සාමණේර ශීලය මද වශයෙන්වත් බිඳීමට ඉඩ නොදී ඉතා හොඳින් ආරක්ෂා කළෝය. ඇසුරු කළ අනෙක් සාමණේර භික්ෂූන්ද ඒ අනුව හැඩගසාගත්හ. ශාසනික දියුණුවට ආගම ධර්මය හා භාෂා ශාස්ත්‍ර ප්‍රගුණ කළ භික්ෂූන් අවශ්‍ය බව වටහාගත් මෙම හිරණපානෝ ලක්දිව ඒ පළාත්වල ඇවිද බණ පොත් හා ශබ්ද ශාස්ත්‍රය පිළිබඳ පොත්ද සපයාගෙන ඒවා වනපොත් කරන්නට පටන් ගත්තෝය. ස්වල්ප කලකදී
උන්වහන්සේ බුද්ධ ධර්මයේ හා ශබ්ද ශාස්ත්‍රයෙහි මනා පරිණතයක් සුඛී උත්සාහයෙන්ම ලබාගත්තෝය. වැලිපිට කුලදරුවා මහාන වූ බව දැනගත් රජතුමා මදක් ආස්වැසී ගියේය. නමුත් ක්‍රමයෙන් මේ සාමණේර භික්ෂුව කෙරෙහි රටවැසියා දක්වන ආදර සැලකිල්ල ගැන ආරංචි වූ රජ නැවතත් සාමණේරයන් කෙරෙහි සැක කරන්නට විය. රටවැසියන් පක්ෂ වූ කල සිවුරු හැර තමාට විරුද්ධ යුද්ධ කරත රජ සැක හිතුවේය. රජතුමා තමා කෙරෙහි සැකසිතින් සිටින බව ආරංචි මාත්‍රයෙන් දැනගත් නමුදු සම්බුද්ධ ශාසන දියුණුවට වැඩ කිරීම මිස රජකමේ බලාපොරොත්තුවක් තමා කෙරෙහි නැති බැවින් ඒ ගැන බියනුව වැලිවිට හෙරණ පානෝ තව තවත් උනන්දුව ශාසනික මෙහෙයෙහි යෙදුණෝය. ගමක් පාසා ඇවිද පින්දපාතයෙන් දිවිරක ගනිමින් හැකි තාක් දුරට ගම්වැසියන් තිසරණ පන්සිල්ලි පිහිටුවමින් ධර්ම දේශනා පවත්වමින් සීතිවි දෙවැනි කොට ප්‍රතිපත්තියේ යෙදමින් පරාර්ථ චර්යාවේ නියුක්ත වූසේක. පරීක්ෂාවෙහි දේශිත චරපුරුෂයා මේ හැම තොරතුරක්ම රජුට දැක්වූවේය. රජුගේ ඉවසීම සීමාව ඉක්මවා ගියේය. මොහු ගෙන්වාගෙන පරීක්ෂා කළ යුතුයයි සිතු රජ වැලිවිට සාමණේරයන් මෙහි කැඳවාගෙනව කියා රාජපුරුෂයන්ට අණකලේය. මේ බව දැනගත් වැලිවිට හිමිපානෝ දැන් පලා යන්න සුදුසු කාලයයි සිතා රජ්ජුරුවන්ට හසු නොවි ක්‍රමයෙන් යන්නේ කුරුණෑගල පෙදෙසෙහි අල්ගම කන්ද නම් ස්ථානයට සම්ප්‍රාප්ත වූහ. එම කන්ද පිහිට ගල්ලෙන් දැක එය සියතින්ම ශුද්ධ පවිත්‍ර කොට තමාගේ වාසස්ථානය කරගත් උන්වහන්සේ අවට ගම්වලින් පිණ්ඩපාතය කරගෙන භාවනා යෝගීව ඊතා කටුක ජීවිතයක් ගත කරන්නට පටන් ගත්තෝය. භාවනාවෙහිද පොත්පාඩම් කිරීමෙහිද යෙදෙමින් ඊතා දුෂ්කර ජීවිතයක් ගත කළ උන්වහන්සේ දේහ ශක්තියෙන් ක්‍රමයෙන් පිරිහෙන්නට විය. එසේ උග්‍ර ජීවිතයක් ගත කරන උන්වහන්සේගේ ශීල තේජසින් ශක්‍රයාගේ පාණ්ඩු කම්බල ශෛලාසනය උණු වෙන්නට පටන් ගත්තේලු. ශක්‍රයා මනුෂ්‍ය ලෝකයේ දෙස බලන්නේ සම්බුද්ධ ශාසනයේ පුනර්ජීවනය සඳහා උපන් මෙම භික්ෂුව මෙසේ සිටියහොත් ජීවිතක්ෂයට පත්වේයයි කල්පනා කොට උන්වහන්සේ මහා නුවරට ගෙන්වීම සඳහා උපක්‍රමයක් යෙදුවේය. බමුණුගේ වෙස්ගත් ශක්‍ර ද්‍රව්‍යේන්ද්‍රයා මහා නුවර රාජවාසලට පැමිණ රජු බැහැදක දේවයන් වහන්සේ ඔබ වහන්සේගේ රාජ්‍යයේ සිටින ඕනෑම උගතෙක් මා සමග වාදයට පැමිණ ජයගනීවායි අභියෝග කර සිටියේය. රාජ අභියෝග පිළිගෙන එකල උගතුන්නේ නම්දරා සිටි සියලු දෙනාම වාදයට කැඳවන නද නමුත් බමුණා පැරදවීමට ඕන් කිසිවෙකුටත් නොහැකි විය. මේ ගැන කනස්සල්ලෙන් සිටි රජතුමාට වැලිවිට හිරණ පානන් මෙන් බමුණා පැරදවීමට සමර්ථ වේ යයි එක් ඇමතියෙකු සැලකර සිටියේය. එසේනම් උන්වහන්සේ කැඳවාගෙන ඒව පෙරහැරක් සහිතව රාජදූතයන් පිටත් කර හැරියේය. රාජදූතයන්ගෙන් කාරණය දැනගත් සරණංකර හිමිපාණෝ දැන් යා යුතු කාලයයි සලකා රාජපුරුෂයන් සමග පෙරහැරින් විත් රජතුමා දැක සිටියෝය. රජතුමා හිමිපාණොන් දුටු විට පැහැදී බමුණාසා වාද කිරීමට හැකිදයි ඇසීය. එසේ රජතුමනි ඔබ අවසර දෙතොත් වාද කර ඔබ පැරදවීම නොම සමර්ථ වෙමි. අභීතව දන්වා සිටියෝය. මෙසේ රජවාසල මහා මන්ත්‍රණ ශාලාවේදී වාදය ආරම්භ විය. බමුණා විචාලතා ප්‍රශ්න හිරණ පානන් විසින් කිසි පැකිලීමකින් නැතුව විසඳන ලදී. අන්තිමේදී හිරණ පානන් විසින් අසන ලද මුල් ප්‍රශ්නයටම බමුණාට උත්තර දී ගත නොහැකි විය. උන්වහන්සේ ඒ විසඳා දුන් පසු බමුණා සිය පරාජය පිළිගෙන හිරණ පානන් පාමුල වැඳ වැටි සමාව අයද සිටියේය. ඉක්පිති බමුණා සමග පිළිසඳරේ යෙදුණු සරණංකර ස්වාමින් වහන්සේ තොප කවරෙක්ද? කොහි සිට පැමිණියේද විචාලහ. ස්වාමීනි මම ශක්‍ර දේවේන්ද්‍රයා වෙමි. ඔබගේ ශීල තේජසින් ඔබ විඳින දුක දැක මතු ඔබගෙන් සම්බුද්ධ ශාසනයට වන අභිවෘද්ධිය දැක ඔබ ආරක්ෂා කිරීම සඳහා මෙහි පැමිණීමේ ප්‍රකාශ කළේය. මේ අසා සිටි රජු එම කීමන විශ්වාස නොකළේය. මේ සාමණේරයන් වහන්සේගේ ප්‍රයෝගයක් විය හැකියයි රජු කල්පනා කළේය. සාමණේරයන් හා බමුණා අතර
පළමුවෙන් වූ සාකච්ඡාවක් අනුව තමා රවටන්ට උත්සාහ කරන්නේද රජු සිතීය. ඒ නිසා ඒව පරීක්ෂා කරනු පිණිස පිටතින් මිස ඇතුළතින් විවෘත කර නොහැකි ශක්තිමත් කාමරයකට හිරණපාන සමග බමුණා ඇතුල් කරන ලද්දේය. ස්වල්ප වේලාවකින් කාමරය විවෘත කර බැලුව විට හිරණපානන් මිස බමුණා නොසිටින රජු පුදුමයට පත්විය. ඔහු එතෙන් පටන්ම සාමණේරයන් වහන්සේ කෙරෙහි ඊතා ප්‍රසන්නව මල්වත්තේ පන්සලක් කරවා එම හිමියන්ට ඒ පිළිගන්නවා සිව්පසයෙන් උපස්ථාන කරන්නට පටන් ගත්තේය. ලක්දී උපසම්පදාව ඇති කරගත් බුද්ධ ශාසනය දියුණු කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙනුත් සරණංකර හිමිපාණෝ වෘත වයසේ සිටි නරේන්ද්‍ර සිංහ රජු ඇවෑමෙන් රජ වූ ශ්‍රී විජයරාජසිංහ රජු ලවා සියම් රටින් උපසම්පන්න භික්ෂූන් වැඩම කරවීමට උත්සාහගත් නමුත් ඒ විවර්ත විය. ඊළඟ රජු වූ කීර්තිශ්‍රී රාජසිංහ රජු දවස දෙවන වරටද උත්සාහගත් නමුත් ඒද ව්‍යර්ථ විය. තුන්වන වර කීර්තිශ්‍රී රාජසිංහ රජු ලන්දේසින්ගේ උදව් ඇතුව 1750 දී පිටත් කර හරිනු ලැබූ දූත පිරිසගේ ව්‍යායාමයේ සාර්ථක විය. ඒ දූත පිරිස පට්ටිපොළ මොහොට්ටාල, ඇල්ලේපොළ මොහොට්ටාල, ඊරියගම නිලමේ, විල්බා ගෙදර නිලමේ, ආයුත්තලියද්ද නිලමේ යන 5 දෙන ඇතුළත් වූහ. මේ දූත පිරිස සියම්මට ආයුධාපුරයට පැමිණ එකල එහි රජකල ධාර්මික මහරජතුමාණන් වෙත ගෙන ගිය පඬුරු හා සංදේශ ඔප්පු කර සිටි කලෙහි එයින් සතුටටපත් එම රජතුමා එරට සංඝරාජ මාහිමියන් සමග සාකච්ඡා කොට ත්‍රිපිටක ධර්මයෙහි හසල ශීලාදී ගුණයෙන් පරිපූර්ණ උපාලි මහා ස්ථීවරයන් වහන්සේ ප්‍රමුඛ උපසම්පන්න භික්ෂූන් 18 නමක්ද සාමණේර 5 නමක්ද එම දූත පිරිස සමග ලංකාවට එවනු ලැබූහ. මේ පිරිස නිරුප්පත්‍රිතව 1752 දී ලංකාවට සම්ප්‍රාප්ත වූහ. රජු විසින් අත්‍යාදර ගෞරවයෙන් පිළිගනු ලැබූ උපාලි ස්ථවිර ප්‍රමුඛ සංඝ සමූහයා විසින් බැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ ඇතුළු සනමක් ප්‍රථම කොට උපසම්පදා කරන ලදහ. උපසම්පන්න වීමෙන් පසු ලක්දිව සංඝරාජ පදවියෙන් පුදුණු ලැබූ බැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරජද මාහිමියෝ භාෂා ශාස්ත්‍රය හා ආගම දියුණුවට පොත් ලියමින්ද භික්ෂූන්ට ශීලාදී ගුණධර්මයන් වැඩි දියුණු වන අන්දමේ අවවාද දීමෙන්ද සසුන් වැඩ සදමින් බොහෝ කාලයක් වැඩහිඳ ලක්දිව ශෝකාන්තකාරයේ ගිල්වා ස්වර්ගස්ත වූසේක. එදා උපාලි මහා ස්ථවිර පාදයන් වහන්සේ විසින් ප්‍රථම වරට බැලවිට හිරණපාණන් ප්‍රධාන සනමක් උපසම්පදා කිරීමෙන් ආරම්භ කරන ලද සමෝපාලි භික්ෂුනිකාය අද ඊතා දියුණු තත්ත්වයෙන් තිබේ. වැලිපිට සංඝරජ හිමියන්ගෙන් පසු ලක්දිව සංඝරජ තනතුරු අහෝසි විය. ඒ වෙනුවට දැනට ඇත්තේ මහා නායක තනතුරයි. දැනට මල්වත පාර්ශවය අස්කිරි පාර්ශවය නමින් සෑමෝපාලි නිකාය දෙපාර්ශවයක්ම මහා නායක දෙනමක් විසින් පාලනය කරනු ලැබේ. ඊ රජකු නොවුවත් සංඝ තනතුරද ලැබූ නිසා එදා වැලිවිට කුලගෙදර නවාතැනගත් බ්‍රාහ්මණයාගේ අනාගත කියමන සත්‍යයක් බවට පත්විය. ලෝවටා සැරී සමග එන්න අප සමග පොත් කියවන්න. අපගේ චැනලේද සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනේ ක්ලික් කරන්න. ඔබගේ අදහස් සහ යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න.